උතුම් වූ දවසක් තුනුරුවන් අරමුණු කරගෙන සම්බුද්ධ ශාසන 28 අටවිසි බුදුරජාණන් වහන්සේලා සිහිපත් කරගෙන ඒ උතුම් වූ සම්බුද්ධ ශාසනික ශක්තියින් සිහිපත් කරගෙන පුරපසළොස්වක පොහොය දවස ගෙවිලා ගොස් ඊළඟට උදා වූ දිනේ 29 වෙනිදා අද දවස ඊළඟ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප කරන් තියෙන කාලය. දැන් අද දවස කියලා බලන්න ඕනේ ගෙවී ගිය බුදු සසුන තුළදී මොනවද සිද්ධ වුනේ? ඒ බුදු සසුනේ අපිට ලබා ගන්න තිබිච්ච හරය අපි ලබා ගත්තද? එහෙම නැත්නම් මේ බුද්ධ ශාසනය තුළ අපගේ කාලය නිකන් අපතේ ගියාද? මේ කාරණේ හොඳට හිතලා බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේලා පෙන්නලා දෙන්නේ මේ ලෝකයේ දුක්සහිතයි. ඒ දුක්සහිත ලෝකයෙන් අත් මිදෙන්න නම් අනුගමනය කරන්න ඕනේ මාර්ගයක් පෙන්නලා දෙනවා. ඒ මාර්ගයේ සමන්විත වෙනවා පාරමිතා බලය. පාරමී පුරනවා කියලා කියන්නේ පාර අලංකාරවත්ව සපවත්ව ප්‍රණීතවත්ව සකස් කර ගැනීම කියන එකයි. Taman ගමන් කරන පාර. ඒතකොට මේ පාර ඒ විදිහට සකස් කරගන්න පුළුවන් මිනිස්සෙකුට විතරයි. දෙවියෙකුට පාරමී පුරන්න බෑ. ඒ කියන්නේ Taman ගමන් කරන පාර අලංකාරවත්ව ක්‍රමවත්ව අවලක්ෂණ තැන් ඉවත් කරලා ලක්ෂණ හැද ගන්නලා මේ විදිහ සකස් කරගන්න බෑ දෙවියෙකුට. රත්නයෙකුටවත් ඒක කරන්න බෑ. නමුත් මනුෂ්‍යාත්මයක් ලබාගත්ත මනුස්සයාට ඒක කරන්න පුළුවන්. හැබැයි මේ මනුෂ්‍යාත්මයක් ලබාගත්ත මනුස්සයාට ඒක කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ මාර්ගය පෙන්වලා දීපු පැහැදිලි කිරීම ප්‍රතිපත්ති මාලාව තියෙන තැනක තියෙන ප්‍රදේශයක ඉපදුනොත් විතරයි. ඒ නිසා මේ ලංකාවේ ඉපදිච්ච සිංහල බෞද්ධ ජනතාව විශාල වාග්යවන්ත කණ්ඩායම කොටසක්. අද ලංකාවේ ඉපදුනා කියලා Hindu ආගමයට මේ මාර්ගය අහන්න දකින්න ලැබෙන්නේ නැහැ. ලංකාවේ ජීවත් වුණා කියලා මුස්ලිම් අයට එහෙම නැත්නම් ක්‍රිස්තියානියට මේ ධර්ම මාර්ගය දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ලැබුණත් ඒ අයට ඒක ක්‍රියාත්මක කරන්න ශක්තිය බලයක් නැහැ. ඇයි ඒක ස්වභාවයෙන්ම ඒකට විරුද්ධ වෙන බලවේග තියෙනවා. ඒ ආගමික ශාස්ත්‍රවරුන් ආගමික නායකින් මඟ පෙන්වන්නම් හරස් කපනවා මේ නිවැරදි මඟට යනවට. මේවා තමයි මාර බලවේග කියන්නේ. එහෙමනම් මේ මාර බලවේග සියල්ලක්ම ඛණ්ඩනය කරගෙන සිංහල බෞද්ධ මෞඛ්‍යක පිටිච්ච සිංහල බෞද්ධ පිරිසට මේ වාසනාව ලැබිලා තියෙනවා. හැබැයි මේ වාසනාව ලැබුණට ඒ වාසනාව ලැබෙන්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා පර්යාප්ත ශාසනය විතරක් තිබිලා වැඩක් නෑ ප්‍රතිපත්ති ශාසනය තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ සිංහල බෞද්ධ ජනතාව ප්‍රතිපත්තියට අවතීර්ණ වෙන්න ඕනේ. ඒ ප්‍රතිපත්තියට අවතීර්ණ වෙනකොට ප්‍රතිපත්තිය මොකද්ද? දාන පාරමිතා මේ විදිහට දස පාරමිතාවක් තියෙනවා. මේ තමන්ගේ ගමන ආලෝකමත් කරගන්න, හැඩවැඩ දාගන්න, අවලක්ෂණ තැන් ඉවත් කර ලක්ෂණ කරගන්න. එතකොට මේ ගමන විනීතයි ප්‍රණීතයි මේ ඒ විදිහට තමන්ගේ ගමන සකස් කරගන්න පුළුවන්. පාරමිතා පුරනවා කියලා මේ ගමනට ඕනම කෙනෙකුට අවතීර්ණ වෙන්න පුළුවන්. ඒක තමයි බෝසත්වරුන්ගේ ගමන වගේ එකක්. ඒතර බෝසත්වරු කණ්ඩායම් තුනක් ඉන්නවා. සම්මා සම්බුද්ධත්වයට පත්වීම අරමුණු කරගෙන දසපාරමිතා, දසෝපාරමිතා, දසපරමත්ත පාරමිතා පුරණ පිරිස. ඊළඟට පච්චේක බුද්ධත්වයට අරමුණු කරගෙන දසපාරමිතා, දසෝපපාරමිතා පුරණ පිරිස. ඊළඟට අරහත් බුද්ධත්වයට අරමුණු කරගෙන දසපාරමිතා පුරණ පිරිස. මේ කණ්ඩායම් තුනම එකම අවස්ථාවකටපත් වෙනවා. ඒ කියන්නේ නිවන. මේ නිවන කියන එකටම තමයි සැප උදා කරන මෝක්ෂය කියලා හඳුන්වන්නේ. හැබැයි මේ ගමනේදී ස්වර්ගයේ මොක්ෂය කියන ඒ අදහස් කරලා තිබුණාට ඒ අදහස ඉටු වෙන්න ගමන් මඟ අනුගමනය නොකරන නිසා ඒ අවස්ථාවටපත් වෙන්නේ නැහැ. ඒක නිසා බුදුදහමට අනුව ජීවිතය සකස් කරගත්තොත් ඕනම කෙනෙකුට ඒක කරන්න පුළුවන්. හැබැයි අපි කොච්චර කිව්වත් ඒ අය ගාවමයි තියෙන්නේ ඒ අයගේ මාර බලවේග බාධක. මොකද Hindu ආගමේ කෙනෙක් මේ බෞද්ධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනකොට ඒකට විරුද්ධ වෙනවා. එහෙම නැත්නම් ඒ කලින් ඒ වැඩපිළිවෙලේ හිටපු පිරිස ඇවිල්ලා මේ ගමන යනවට විරුද්ධ වෙනවා. ඒකට බාධා කරනවා. එතකොට මේ தত্ত্বය ඇති වුණා කළුතර ප්‍රදේශයේ, ගල්පාත කියන ප්‍රදේශයේ ඒ වගේ Hindu කෝවිලක් කරගෙන ගිය තැනක බුදුදහමට අනුව ඒ පුජ්‍යලයට මේ සැපසේ ගමන් මඟ සකස් කරගන්න අවශ්‍ය වුණා. Hindu ආගමේ පුජ්‍යලයක් වුණා. ඒ තමන්ගේ සතර පිරු පාරමී ශක්තිය මුකුරාගේ අවස්ථාවක් ප්‍රඥාවෙන් කටයුතු කරන්න යොමුච්ච අවස්ථාවක්. ඒ ගමන යනකොට ඒ වටා එකතු වෙච්ච වෙනත් කෝවිල් වල පිරිස ඇවිල්ලා ඒකට බාධා කිරීම කරා. එහෙම කරලා මේ වගේ
ඒ ආගම් වලට අනුව ඒ බුද්ධ සත්කාර සැලකිලි ඒව ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. අර පුද්ගලයාට තමන් අවතීර්ණ වෙච්ච නිවැරදි පිරිසිදු මාර්ග ඉදිරියට යන්න බැරි වුණා. අනේ ඒක නිසා මේ පැහැදිලි කිරීම ටික අපි කරන්නේ මොකද? ලංකාවේ අද සිංහල බෞද්ධ ජනතාව තමන්ට තුන් ලෝකයේම ලැබිච්ච උතුම් වූ ශක්තිය, බුදු ගුණ බලය, බුදු දහමේ බලය ප්‍රයෝජනට ගන්නේ නැහැ. ඒ ප්‍රයෝජනට ගන්නේ නැත්නම් මොකද? මාර බලවේග, භූත බලවේග, මිත්‍යා දෘෂ්ටික බලවේග මේවා එක්ක ගමන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. අද දවස් තුල මේ පොහොය ගෙවිලා ගිහිල්ලා දැන් අවපක්ෂය ලැබලා තියෙන්නේ. ඒතකොට මේ අවපක්ෂය ලැබුවට පස්සේ ප්‍රතිපත්ති ශාසනික ශක්තියෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු ලෝකෝත්තර ගමන් මගට අවතීර්ණ වෙච්ච අයට පමණක් මේ ලෞකික බලපෑම් වලින් කරදර බාධක එල්ල කරන්න බෑ. නමුත් එහෙම නැති ලෝකෝත්තර ගමන් මගට අවතීර්ණ නොවුණු කෙනෙක් හොඳ වැඩක් පටන් ගන්නවා නම් ඒකට බාධා එල්ල කරනවා. ඒවට කරදර බාධක එල්ල වෙනවා. ඒක නිසා මේ නිවැරදිව මේ ලෝකයේ පිළිබඳ අවබෝධයක් නිවැරදිව ලබා දෙන්න තමයි DSM බලය ක්‍රියාත්මක වෙන්නේ. DSM බලය කියන්නේ බුද්ධ බලය, බුද්ධ ශක්තිය. මේ DSM බලය, DSM ශක්තිය, DSM බෞද්ධ මධ්‍යස්ථානෙන් පමණයි ලෝකෙට ලැබෙන්නේ. එහෙනම් දැන් අපි ඒ මාර්ගය පැහැදිලි කරලා දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේ DSM මාර්ගයේ ශක්තියක් තියෙන්නේ. මොකද්ද? ලෞකික ලෝකය අවනත කරගන්න, ලෞකික ලෝකය පාලනය කරලා මිනිස්යාට සැප උදා කරන ශක්තියක් මෙතන තියෙනවා. ඒක නිසා ඒ උතුම් ශක්තිය ගමන් මග පැහැදිලි කරගන්න ජනතාවට මේ දක්වා කාලය වෙන් වෙලා තිබුණා. දැන් ඒ කාලේ අද ඉඳලා අපි මේ සම්බුද්ධ ශාසනය තුල මේ දක්වා පවතින උතුම් බුදුරජාණන් වහන්සේලා 7 නමකින් ඒ විවරණ ලබාගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ නිවන් අවබෝධ කරගන්න සූදානම්ින් ඉන්න පිරිසක් ඉන්නවා. ඒ මේ මනුස්ස ලෝකේ ඉන්න පුළුවන්, ධර්ම ලෝකේ ඉන්න පුළුවන්, දිව්‍ය ලෝකවල ඉන්න පුළුවන්. සතර අපාගත වෙලා ඉන්න පුළුවන්. මොකද මේ පහුගිය කාල වකවානුව තුළ ලෞකික ආශාවෙන් කරපු නොයෙකුත් දේවල් අරමුණු කරගෙන ඒ ඔස්සේ Tamange පිටිසිත ගොඩනගුණා නම් අවසාන අවස්ථාවේදී මරණ මොහොතේදී එයා හොඳ තැනකට උප්පත්තිය ලබන්න සිද්ධ වුණත් ඒකෙන් වෙනස් වෙලා අර Tamanට නුසුදුසු නොගැලපෙන තැනකට උප්පත්තිය ලබන්න පුළුවන්. එහෙම වුණා නම් අන්න ඒ දුකසේ බලාගෙන ඉන්න අයගොල්ලොත් මේ බුදුබණ ටික මතු වෙනකන් එතනින් අත්මිදලා Tamanට සුදුසු සැපවත් ස්ථානට යන්නේ. ඒක නිසා මේ සුළුවෙන් තකන්න ඕනේ කාරණයක් මේ පැහැදිලි කරන්නේ. ඉතා ගැඹුරු කාරණයක්. ලංකාවාසී සිංහල බෞද්ධ ජනතාවට Tamanගේ අවධානය යොමු කරන්න ඕනේ කාරණයක්. ඒ විතරක්ද නැහැ. ලෝකවාසී මානව ප්‍රජාවටම දුක් කරදර ඇති වෙන්න තියෙන අවස්ථාව වළක්වාගෙන සැපසේ ජීවත් වෙන්න පසුබිම සකස් කරගන්න පුළුවන් අවස්ථාවක්. ඒකටත් මඟ පෙන්වීමක් කරන්නේ. ඒක නිසා හොඳ දේ නොසලකිල්ලෙන් අතහැරලා දැම්මොත් ඒක විශාල අකුසලයක් වෙනවා. අකුසල් කරගන්නේ නැතුව හොඳ දෙයක සැලකිල්ලෙන් ගරුත්වයෙන් යුක්තව ඒක Taman තුළ ලං කරගෙන ලබාගත් මනුෂ්‍යාත්ම භාවයෙන් සැපසේ ජීවත් වෙලා ඊළඟ ආත්මය සැපසේ සුගතිගාමීව Tamanගේ සසර ගමන සපවත් කරගන්න මාර්ගය පෙන්වීමක් මෙතන කරන්නේ. ඒක නිසා මේ ලෞකික දේවල් වලට රැවටෙන්න එපා. බුද්ධ ශාසනයේ තියෙන උතුම් වටිනා වස්තු සංකේත ලෞකිකත්වයට භාවිතා කරනවා. එහෙම භාවිතා කරපු අවස්ථා බොහොම තිබුණා. ඒ වයින් ජනතාවට ලංකාවේ සිංහල බෞද්ධ ජනතාවට කිසිම ප්‍රයෝජනයක් හරයක් සිද්ධ වුණේ නැහැ. දැන් මේ අපි මේ බුදුහඬ දහම් පත්‍රිකාව මෙතන මුද්‍රණය කරලා තියෙන්නේ. මේ බුදුහඬ තුලින් අපි ප්‍රදර්ශනය කරන්නේ මොකද්ද? පුජ්‍යලයාගේ මනසේ තියෙන Tamanට දුක් පමුණුවන අහිතකර රූප රාග වෙනුවට යහපත් වූ රූප රාගයන් කෙරෙහි යොමු කරවලා Tamanගේ සංසාර දුක නැති කරගන්න මාර්ගයට ඒ පුජ්‍යලයා අවතීර්ණ කරනවා. ඒ වගේම බුදුදහමින් කෙරෙනවා තව දෙයක්. Tamanට දුක් කරදර පිණිස හේතු වෙන අහිතකර කාමරාගයන් තුළ ජීවත් වෙන මිනිස්සෝ ඒ අහිතකර කාමරාගයේ වෙනුවට හිතකර සුගතිගාමී කාමරාගයේ පැත්තට යොමු කරවලා දුකෙන් ඈත් කරනවා. ඊළඟට අරූප රාගයට යොමු වෙලා බොහෝ දෙනා සංසාර දුකටපත් වෙනවා. ඒක නිසා බුදුදහමින් කරන තවත් කාර්යයක් තමයි හිතකර අරූප රාගයට යොමු කරවලා සසර
බැම්මෙන් සතර බැඳීමෙන් ඈත් කරවලා අනන්ත අප්‍රමාණ දුකින් නිදහස් කරන්න කටයුතු කරනවා. ඒ නිසා මෙතන තියෙනවා මේ පැහැදිලි කරලා මේ පත්‍රිකාවේ හංසයා රූපේ පේනවා. අපි දන්නා මේ ලෞකික සමාජය තුළ ගෙවි ගිය කාලය තුළ ඡන්දය, ද්වේෂය, බය, මෝහය ජනතාව තුළ ඇති කරවන්නට මේ හංසයා ලකුණ භාවිතා කළා. මේක ලෞකික සමාජයේ තියෙන සිදුවීමක්. නමුත් ලෝකෝත්තර සමාජය තුළ ලෝකෝත්තර ධර්මතාවයේ තියෙන තුළ බුදුරජාන් වහන්සේ උපමාවට උපමයට පැහැදිලි කරන්න ගත්ත සංකේත ලෞකික ජීවිත ගත කරන අය භාවිතා කරනවා. මොකද ඒයට ලෞකික සැප සම්පත් ලබා ගන්න උවමනා නිසා. මම බුදුරජාන් වහන්සේ මම බුද්ධත්වයට පත් වුණා කියලා දෙව්දත්තර සමාජගත කරේ මතයක් මොකද බුදුරජාන් වහන්සේට ලැබෙන ලාභ කීර්ති ප්‍රශංසා මේවට ආශා කරපු නිසායි. ඒව ලබා ගන්නට. ජනතාව විශාල පිරිසක් ඒ ප්‍රකාශයට රැවටිලා ඒ ප්‍රකාශය ඔස්සේ දෙව්දත්තරුන් පසුපස ගිහිල්ලා ඒ අනුව කටයුතු කරලා සතර අපාගත වුණා. මේකෙන් හොඳ පැහැදිලි කිරීමක් කරනවා සිංහල බෞද්ධ ජනතාවට මේ බුදුදහම ප්‍රඥාවන්තයින්ට පමණයි. ඒ නිසා බුදුරජාන් වහන්සේත් මම බුදුරජාන් වහන්සේ කියලා පස්වග මහණුන්ට මම බුද්ධත්වයට පත් වුණා කියලා ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශ කරා වගේම ඒ අනුව කටයුතු කරනකොට Tamanට අහන්ට දකින්න විඳදරා ගන්නට ප්‍රතිඵල ටිකක් ලැබුණා. නමුත් අර බුද්ධත්වයට පත් නොවුණු පුද්ගලයන්ොත් උරුවෙල් කාශ්‍යප ඒ වගේම දෙව්දත්තර සත්‍යක කියන මේ පිරිස මම බුදුන් කියලා සමාජගත කළා. සමාජයට විවිධ අරමුණු ඇති කරගෙන තමන් ප්‍රබලයෙක් විදිහට පෙනී සිටින්න බුදුරජාණන් වහන්සේට වඩා වැදගත් පුද්ගලයෙක් විදිහට පෙනී හිටින්න සත්‍යක උත්සාහ කළා. උරුවෙල් කාශ්‍යප උත්සාහ කළා තමන්ගේ උඩඟුකම එහෙම නැත්නම් මාන්නාදිකම අතාරින්නේ නැතුව ඒක පවත්වගෙන යන්න ප්‍රාතිහාර්ය පෙන්වමින් බුදුරජාණන් වහන්සේ පරාජය කරන්න කටයුතු කළා. මට මෙච්චර පිරිසක් ඉන්නවා මගේ මලනුවන් එක මෙච්චර පිරිසක් ඉන්නවා මම මොකටද පහතට වැටෙන්නේ කියලා ඒ විදිහට. ඒ වගේම තමයි සත්‍යක තමන් දරන මතයට වඩා ඉහළින් කිසිම මතයක් ගන්නෙ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ එක්ක මේ සමාජය තුළ එකට වාද විවාද කරලා මම වාදයෙන් ජය අරගෙන බුදුරජාණන් වහන්සේට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා කටයුතු කළා. මේ වගේ සිදුවීම් මේ ලෞකික සමාජය තුළ එදත් සිද්ධ වුණා අදත් සිද්ධ වෙනවා. එදා බුදුරජාණන් වහන්සේ ජීවත්ව ඉන්න කාලෙදි මම බුදුරජාණන් වහන්සේ වගේ කියලා ජනතාවට ඔප්පු කරන්න ඒ තුන්දෙනාම කටයුතු කළා. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු ධර්මය උපමාවට අරන් තියෙනවා. ඒ ධර්මය හරියට පෙන්වලා දෙනවා ධර්මය අනුගමනය කරන කෙනා හංසයෙක්ගේ ජීවිතයක් වගේ කියලා. හංසයෙක්ගේ ජීවිතය කියලා කියන්නේ හංසයා මොකද කරන්නේ? කිරි වතුරයි දෙක එකතු වුණාම ඒක බෙදලා වෙන් කරලා ගන්නවා. මේ ගුණය තියෙන්නේ හංසයාට පමණයි. මේ ගුණය හංසයාට තියෙන නිසා හංසයා වාහනයට යොදාගෙන තියෙනවා නාත දෙවියෝ. මේ නාත දෙවියෝ මොකටද හංසයා වාහනයට යොදාගත්තේ? අවලෝකේශ්වර නාත දෙවියෝ මේ හංසයා වාහනයට යොදාගත්තේ මේ අසුර නිකායට අයිති දෙවිවරුන් විදිහට රංගපාන සියලුම දෙනා. සිංහල බෞද්ධ ජනතාව මුලාවට පත් කරන දෙවිවරු විදිහට රංගපාන සියලුම දෙනා. විසුණු දෙවියෝ ගුරුලෙක් පිට ඉන්නවා. කතරගම දෙවියෝ මොනරෙක් පිට ඉන්නවා. එහෙමනම් මේ හංසයාව තෝරගෙන තියෙනවා නාත දෙවියෝ. මේ කියපු තුන්දෙනාම සැබෑම දෙවිවරු නෙමෙයි. ජීවමාන බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු දෙවිවරු තුන්දෙනා නෙමෙයි. මේ ඒ දෙවිවරු නමින් පෙනී හිටින අසුරයෝ. එතකොට දිව්‍ය ලෝකේ සැප විඳ ඉන්න ගමන් උවමනාවට වඩා සැප විඳින්න ගිහිල්ලා කාම සකල්ලිකාන් යෝගයේ නැමැති අකුසලයට වැටිලා දිව්‍ය ලෝකේ ඉන්න බැරුව දිව්‍ය ලෝකෙන් පන්නගත්ත පිරිස තමයි මේ අසුරයෝ විදිහට මිනිස්සු රවට්ටමින් රඟපාන්නේ මේ ලංකාව තුල. ඒ වගේම මනුස්ස සමාජය තුල මේ අසුරයන්ට නිකම්ම මිනිස්සු අතරට එන්න බෑ. අසුරය කියන්නේ මල යක්ෂයෝ. ඒක නිසා මේ පිරිසට හැකියාව තියෙන විවිධ මවාපෑම් කරන්න, ඒ වගේම විවිධ ලාභ කීර්ති ප්‍රශංසා ලබා දෙන්න, පුද්ගලයන් බිය ගන්නන්න, Taman යටතට ග්‍රහණය කරගන්න, තවත් කෙනෙකුට ශක්තිය බලය ලබා දෙන්න, ලෞකික ශක්තිය බලය ගොඩන ගන්න ශක්තිය තියෙනවා. හැබැයි ලෝකෝත්තර ධර්මයේ දීලා සුවපත් කරන්න මේ අසුරයන්ට හැකියාවක් නැහැ. ඒක නිසා මේ අසුරයන්ට උතුම් මිනිස්සු අතරට එන්න ශක්තියක් බලයක් නැහැ. ඒ නිසා මේ අසුරයේ මිනිස්සු අතරට එන්න මේ සතර අපායේ තවත් කොටසක් තෝරගත්තා. කවුද? තිරිසංගත සත්වයන්. මොකද මිනිස්සු අතරමයි තිරිසංගත සත්වයන් ඉන්නේ. මේ තිරිසන් සතුන් එක්ක මේ අසුරය ඉදිරිපත් වෙනවා. ඒ තිරිසන් සතෙක් ප්‍රධානත්වයට අරගෙන තමයි මේ අසුරයා ඉදිරියට එන්නේ. එතන මේ විදිහට මෙන්න මේ අසුරයින්ට අපි වැඳුම් පිදුම් කරන්න පටන් ගත්තා. අන්න අපි බුදුරජාණන් වහන්සේ කිව්ව දේව සංකල්පයෙන් ඈත් වුණා. අපි මිත්‍යා දෘෂ්ටියට වැටුණා. ඒ වගේම බලන්න මේ
හංසයා ලකුණ භාවිතා කරලා ඡන්දය, දේශය, බය, මෝහය ඇති කරන්න පසුගිය කාලේ ඡන්දයට ඉදිරිපත් වුණා එක්තරා මහත්මියෙක්. එතකොට ඒ ජනාධිපතිවරන්ට ඉදිරිපත් වෙලා ජයග්‍රහණයක් කළා, 3-2 බලයක් ගත්තා. 3-2 බලය කියන්නේ මොකද්ද? කලින් ජනාධිපතිතුමා 3-2 බලය ගත්තේ මනුස්ස ප්‍රජාවගේ ඡන්දය දීපු සංඛ්‍යාවෙන්. දැන් මේ ජනාධිපතිතුමා 3-2 බලය ගත්තේ කොහොමද? මේ මෛත්‍රී බුද්ධ ශාසනයට අයිති ලකුණක් තමයි මේ මෛත්‍රී බෝසත්ත්ව වෙනුවට පෙනී හිටින අවලෝකේශ්වර නාථදේව භාවිතා කරන රූපේ තමයි සතර අපායේ කට්ටිය තිරසං සත්ත්ව ලෝකයෙන් හංසයාගේ ලකුණ. එතකොට මේ මහා මෛත්‍රී බෝසත් මෛත්‍රී නාථදේව භාවිතා කරන රූපයක් නෙමෙයි. ඒ බෝසත් මෛත්‍රී නාථදේව භාවිතා කරන බුදුරජාන් වහන්සේගේ රූපේ තමන්ගේ නළලේ තියෙනවා, හිසේ තියෙනවා, පපුවේ තියෙනවා. එතකොට මේ බුදුරජාන් වහන්සේගේ රූපේ භාවිතා කරන්න බෑ මේ ලෞකිකත්වයේ ඉන්න අසුරෙන්ට. ඒක නිසා මේ ධර්මයේ පෙන්වලා දෙන්න බුදුරජාන් වහන්සේ ගත්ත ධර්මයේ දේශනා කරනකොට ගත්ත උපමාව උපමේය උදාහරණට ගත්තේ ඒ කාරණේ අරගෙන මේ ජනතාව රවට්ටන්න හංසයා ලකුණ ගත්තා. හංසයා ලකුණ අරගෙන දැන් අවලෝකේශ්වර නාථදේව මේ විදිහට පෙනී හිටිනවා. එතකොට දැන් බලන්න ඒ පදනමේම ඉඳගෙන සම්බුද්ධ ශාසන ධර්මයට විරුද්ධව යන ඡන්ද චිත්ත විරිය විමර්ශා වෙනුවට මෙලොවපම් මිනිසයා සතරගතියට යොමු වෙලා සතරගතියෙන් ජනතාවගේ කැමැත්ත අරගෙන සතරගතිය තුලින්ම ලෞකික සැප විඳින්න ලෞකිකත්වයේ නායකත්වයක් ගන්න හංසයා ලකුණ අරගෙන තරඟ වැදුනා. හැබැයි මෛත්‍රී කියන නමක් තිබුණා, හංසයා ලකුණක් තිබුණා. දැන් අන්න 3-2 බලය හරියි. එතකොට බලයටපත් වුණා. හැබැයි ඉතුරු වෙච්ච බලය මොකද්ද? මෛත්‍රී කියන නමයි හංසයා ලකුණයි. ඒ හංසයා ලකුණෙන් කරන කාර්යයයි දෙකම තිබුණා. හැබැයි ධර්මයේ තුලින් මේ ක්‍රියාත්මක කරන්න ශක්තිය තිබුණේ නැහැ. ප්‍රඥා ලෝකයේ තිබුණේ නැහැ. ප්‍රඥාව සතරදී කරපු කුසල ශක්තිය තිබුණේ නැහැ. මෙන්න මෙතෙන් තමයි තියෙන්නේ ගැටලුව. මේ ලංකාවේ ජීවත් වෙන මිනිස්සු තමන්ගේ ජීවිතයට ආලෝකයක් ලබා ගන්න නම් අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ. අන්ධයෝ වගේ කටයුතු කරලා හරියන්නේ නැහැ. අන්ධයෙක් ගමනක් යනකොට අන්ධයාට මූලිකත්වය දීලා ඒ පසුපස යන සියලුම දෙනා අන්ධයා යන ගමන යනවා. බැරිලා අන්ධයා වලකට වැටෙනවත් පසුපස යන සියලුම දෙනා වලට වැටෙනවා. නමුත් එහෙම යන ගමනක් නෙමෙයි බුද්ධ ශාසනය පෙන්눔 කරන්නේ. අපි මේ පෙන්눔 කිරීමට උතුම් වූ සම්බුද්ධ ශාසන ධර්මයේ පෙන්වලා දෙන්න අපි උදාහරණයක් ගත්තා. 2017 මේ වගේ දින දර්ශනයක් මුද්‍රණය කළා. මේ දින දර්ශනයේ තියෙනවා ලෞකික ගමන් මඟ තියෙනවා. ඒ ලෞකික ගමන් මගෙන් එකතු කරන අසංවර සිත, අසංවර කය, අසංවර වචනය ලෝකයට නොඑක් දේවල් දීලා දුක් ඇති වෙන දේවල් දීලා තමන්ගේ සසරට එකතු කරගන්න දේවල් තියෙනවා. මේවා තමයි මේ චෛත්‍යයෙන් පෙන්වු කරන්නේ ගර්භය තුල. මේ ගර්භයෙන් ඊළඟට මේ එකතු කරගන්න දේවල් අයින් කරලා අතෑරලා දාලා අලුත් ගමනක් සකස් කරගන්න එක පෙන්눔 කරනවා. මනස දියුණු කරන පුද්ගලයා ඒකාග්‍රතාවයේ වැඩෙන සිත. මෙතනින් ආරම්භ වෙන්නේ කොහොමද? මේ සතර සංවර සීලෙන් ආරම්භ වෙන ගමන එතනින් විනිවිද යනවා. ලෝකයට විනිවිද පෙනෙන තත්වයටපත් වෙනවා. තමන්ගේ ඒ සීලය දියුණු වෙන්න. එහෙම යන ගමනේදී ඒකාග්‍රතාවයේ වැඩෙන සිත ප්‍රභාස්වර ගතියෙන් යුක්තව ඊළඟ සමාධි සිතක් ඇති වුණාට පස්සේ තමයි tempat ප්‍රඥාව පහළ වෙන්නේ. ඒ ප්‍රඥාව පහළ වෙන මාර්ගය මේ පැත්තෙන් පෙන්නනවා. සීල විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, චිත්ත විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය සහ ඥාන දර්ශන විසුද්ධිය. මේ ඥාන දර්ශන විසුද්ධියෙන් ටික මෙතන චක්කු මුදපාදි ඥාන මුදපාදි පමණයි තියෙන්නේ. හැබැයි මේ චක්කු මුදපාදි ඥාන මුදපාදි කියන්නේ ලෞකික ගමන් මඟ. මේ ලෞකික ගමන් මගේ එක්තරා කොටසක් තමයි අර හංසයා ලකුණ භාවිතා කරලා ඡන්දයට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කිරීම. පහලින් තියෙනවා නෙළුම් මල් පොහොට්ටු 10ක්. මේ නෙළුම් මල් පොහොට්ටු 10න් අපි පෙන්눔 කළේ මොකද්ද? සම්බුද්ධ ශාසනයේ බුද්ධත්වයට පච්චේක බුද්ධත්වයට අරහත් බුද්ධත්වයට කියන මේ බුදු බව කියන තුන් ආකාරයෙන් බුද්ධත්වයට පත් වෙන්න පාරමිතා 10ක් අවශ්‍යයි. ඒ දස පාරමිතා 10 තමයි නෙළුම් මල් 10න් පෙන්නුවේ. මේ නෙළුම් පොහොට්ටු පෙන්නලා දුන්නේ මොකද? දස පාරමිතා පුරලා සම්පූර්ණ වුණාට පස්සේ තමයි පාරමිතා. ඒක මලක් පිපුණා වගේ පුජ්‍යලයා බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ. එහෙම නම් රහත් වුණත් පච්චේක බුද්ධත්වයට පත් වුණත් සම්මා සම්බුද්ධත්වයට පත් වුණත් මඩෙන් ඉහළට ඇවිල්ලා පිපිච්ච නෙළුමක් වගේ ඒ මඩ නොගෑවේ වතුරේ කුණු වතුර අපිරිසිදු වතුරවත් නැතුව ඉතා පිරිසිදු නෙළුම් මල
ජලයෙන් මතු පිටට ඇවිල්ලා ලෝකයා හිත සනසමින් ඒ පරිසරය සුවපත් කරමින් අලංකාර කරමින් තියනවා වගේ අර තත්වයන්ටපත් වුණාම දසපාරමිතා බලයෙන් ඒ ශක්තිය ලැබෙනවා. එහෙමනම් නායකයෙක් කියන්නේ සිංහල බෞද්ධ ජනතාවට මේ විදිහට සිත දියුණු කරගත්ත කෙනෙක්. මේ ලකුණු සංකේත පෙන්නලා ලෞකිකත්වයේ ඉන්න අය අර දෙව්දත්තර වගේ නායකත්වයට එනවා. නමුත් මනස හදන්න බෑ. ඒ හැමදෙනාම හදන්නේ මොකද්ද? කරනවා. නමුත් මේ සේරම සංරක්ෂණය කරනවා කියන්නේ රක්ෂණය කියන්නේ ඒ ස්ථීරසාර කරන එක. සං කියන්නේ සසර. සසර ගමන ස්ථීරසාර කරන එකක් මේ හැමෝම කරන්නේ. නමුත් සසර ගමන අස්ථිරයි. ඒක නිසා සසර ගමන නතර කරලා දුක් නැති කරගන්න මාර්ගය පෙන්වන්න පුළුවන් දියසෙන් ශක්තියට. දියසෙන් ශක්තිය වෙනුවට රඟපාන අයට දියසෙන්ලට මේ කාර්යය කරන්න බෑ. එහෙමනම් මොකද්ද දියසෙන් බලයේ අවසාන අධීර මොකද්ද? දියුණු කරන ලද සිත ඥාන දර්ශන විසුද්ධියෙන් දියුණු කෙච්ච ඒ ඥාන හතෙන් සත්ත්ව විසුද්ධිය වැඩි වෙන ඒ ඥාන හත දියුණු කරලා ඊළඟට ප්‍රඥාව ඇති කරගන්න ඕනේ. ප්‍රඥාව ඇති කරගන්න නම් මොකද්ද කරන්න ඕනේ? සෝවාන් මාර්ගයට අවතීර්ණ වෙන්න ඕනේ. සෝවාන් මාර්ගය කියන්නේ මොකද්ද? මම මේ මාර්ගය කියන හැඟීමෙන් කටයුතු කරන්නේ නැතුව ජීවත් වෙනවා. ඒ කියන්නේ ලෝකය ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට ගොදුරු වෙන සියලු දේ තමන්ගේ සිතට සම්බන්ධ කරගත්තොත් ඒ දේවල් ත්‍රිලක්ෂණයට ගොදුරු වෙනකොට තමන්ගේ සිතට දුකක් කියන එක තේරුම් ගන්නවා. ඊළඟ සකදාගාමී ඵලය කියන්නේ මොකද්ද? සකදාගාමී මාර්ගය කියන්නේ මොකද්ද? කාමරාග පටික දෙක අයින් කරන්න උත්සාහ කරනවා. මේ විදිහට මේ සෝවාන් සකදාගාමී මේවෙන් ගිහිල්ලා අනාගාමී ඵලයටපත් වීම, අනාගාමී මාර්ගයට යොමු වීම, අනාගාමී ඵලයටපත් වීම තමයි මේ චෛත්‍යයෙන් පෙන්වුම් කරන කොත පැලඳීම කියලා කියන්නේ චෛත්‍යයක. එහෙමනම් චෛත්‍යයේ කොත පැලඳන අවස්ථාව මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රභාස්වර ගතිය ඇති වෙන තැන. මොකද්ද සම්බුද්ධ ශාසනයේ ප්‍රභාස්වර ගතිය කියන්නේ? ලෞකික ලෝකයට ආශාවෙන් ලෞකික ලෝකේ රැඳිලා ඉන්න තත්ත්වය කඩලා දාලා ලෞකික ලෝකෙන් ඈත් වෙන තැන ඇති වෙන්නේ එහෙනම් අනාගාමී ඵලයටපත් වුණාම. අනාගාමී ඵලයටපත් වීමට අනාගාමී මාර්ගයට යොමු වීම, අනාගාමී ඵලයටපත් වීම මේ අවස්ථා දෙක තමයි චෛත්‍යයක කොතෙන් පිළිබිඹ කරන්නේ. එහෙමනම් මේ විදිහට කොටක් හදලා කොටට වැඳ හිටියට වැඩක් නැහැ. එහෙමනම් කරන්න තියෙන්නේ මොකද? බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු විදිහට මේ තමන්ගේ ප්‍රඥා බල මහිමෙන් තමන්ගේ සිත ලෞකික ලෝකයෙන් නිදහස් කරගෙන ලෞකික ලෝකයේ ඇලී ගලී දුකටපත් වෙන ජනතාවට මේ ලෞකික ලෝකයේ පවතින දුක් සහිත තත්ත්වයෙන් ඈත් වෙන්න නම් තමන්ගේ සිත ඒ ලෞකික දුක් සහිත තත්ත්වයන්ගෙන් ඈත් වෙන්නට ඒ නිදහස් කරගන්නට ධර්මයේ බලය ඒ පුද්ගලයන්ගේ සිතට දීලා සිත සුවපත් කරලා අනාගාමී ඵලයටපත් වෙන තත්ත්වයටපත් කිරීමයි. එහෙනම් දියසෙන් බලයෙන් කෙරෙන්නේ මොකද්ද? මෙන්න මේ කාර්යය. ලෞකික දේවල් එහෙට මෙහෙට හැඩගන්වමින් වෙනස් කරමින් ජනතාව රවට්ටන එකක් නෙමෙයි. ලෝකෝත්තර ධර්ම මාර්ගයේ ලෝකයේ ජීවත් වෙන මිනිස්යාට දීලා මිනිස්යාගේ දුක් නැති කිරීමේ උතුම් කාර්යභාරය දියසෙන් බලයෙන් සිද්ධ වෙන්නේ. දියසෙන් බලය කියන්නේ තුන් ලෝකෙම ජයගත්ත බලයක්. ඒ තුන් ලෝකෙම ජයගත්ත උතුම් ශ්‍රේෂ්ඨ බලය ලෞතර බුදුරජාන් වහන්සේලා සතර නමක් මේ මහා භද්‍ර කල්පයේ මේ ලෝකයාට මනුස්ස වර්ගයාට පෙන්වලා දුන්නා. ඒ පෙන්වලා දීපු එකට ගරු කිරීමක් වශයෙන් 2017 මේ දින දර්ශනය මේ විදිහට මුද්‍රණය කරලා දැන් අද වෙනකොට 2021යි. ඒ කියන්නේ අවුරුදු 4ක් ගෙවිලා ගියා. ඊළඟට දැන් මේ ලැබුවේ ඊළඟට 2021 2022 පස්වෙනි වසර. එතකොට පස්වෙනි වසරේදී මෛත්‍රී බුද්ධ ශාසනික ශක්තිය අරගෙන මේ ගෞතම බුද්ධ ශාසනය කකුසඳ කොණාගම කාශ්‍යප බුදුවරුන්ගේ ශාසන බලව ශක්තියත් ඒ ධර්ම ශක්තියත් අභිභාගෝස් මාර බලවේග භූත බලවේග මිත්‍යා දෘෂ්ටික බලවේග පාපකාරී බලවේග ඉදිරිපත් වෙලා පිරිසිදු මනස අපිරිසිදු කරන්නටත් අපිරිසිදු ශක්තියෙන්ට පුජ්‍යලයා රවට්ටමින් අපිරිසිදු ශක්තියෙන් කරා පුජ්‍යලයා යොමු කරවමින් සතර පාගත කරවන්නටත් යන ගමන් මගක් සූදානම් වෙලා තියෙනවා. සකස් වී තිබෙනවා. මෙන්න මේ ගමන් මඟ වෙනස් කරලා සම්බුද්ධ ශාසන ප්‍රතිපත්තියට අනුව ධර්ම මාර්ගයට යොමු කිරීම තමයි මේ අරමුණ. එහෙනම් 2017 දින දර්ශනය මුද්‍රණය කරලා බෙදා හැරලා ඊළඟ 2018 වසරේදී අපි මොකක්ද කළේ? 2018 දී දහම් පත්‍රිකාවක් මුද්‍රණය කළා. ඒ මුද්‍රණය කළා අපි රට පුරාම බෙදා හැරියේ මොකටද? මේ සම්බුද්ධ ශාසන ප්‍රතිපත්තිය ප්‍රඥා ලෝකෙන් ජීවිත ආලෝකමත් කරගන්න. ඒ විදිහට මේ 2017 බෞද්ධ කොටියෙන් පැහැදිලි කරන්නේ මොකද්ද? බෞද්ධයාගේ සෝවාන් ආදී මාර්ගඵල අරමුණු කරගෙන යන ගමන. ඒ ගමනට අවතීර්ණ වුණොත් විතරයි ප්‍රඥා ලෝකයක් ලැබෙන්නේ. චක්කු උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි කියන අවස්ථාවලදී අද මේ වෙන විට රට තුළ ක්‍රියාත්මක වෙන්නේ චක්කු උදපාදි ඥානං උදපාදි කියන කාරණා දෙක පමණයි. ඒ කාරණා දෙකෙන් සිද්ධ වෙන සිදුවීම්
දේවල් බලන්න පුළුවන්. නමුත් ඒවා වෙනස් කරන්න ශක්තියක් ඇති වෙන්නේ නැහැ. සිත තුළ ඒවා වෙනස් කරන්න ශක්තියක් ඇති වෙන්නේ ප්‍රඥා ලෝකය ඇති වුණොත්. ප්‍රඥා ලෝකය ඇති වෙන්නේ කොහොමද? බුදුරජාන් වහන්සේගේ ධර්මයට අනුව අටලෝ දහමින් කම්පා නොවන සිතක් ඇති කරගෙන ලෝක ධර්මතා අභිභවා තමන්ගේ සිත ක්‍රියාත්මක කරලා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සතර අපායන් නොයෙකුත් ආකාරයෙන් එන බලපෑම් වළක්වාගෙන තමන්ගේ සිත ආලෝකයක් ලබන ගමන් මගේ ඉදිරියට ගෙනියන්න තමන් කටයුතු කරන්න ඕන. ඒ අවස්ථාවේ තමයි ප්‍රඥා ලෝකේ ඇති වෙන්නේ. ඊළඟට අපි බලමු දැන් ඊතර මේ බුදුහන්න කියන පත්‍රිකාවේ අපි බෞද්ධ කොඩිය පෙන්눔 කරලා තියෙනවා. නෙළුම් මල් පොහට්ටු පෙන්눔 කරලා තියෙනවා. හංසයා පෙන්눔 කරලා තියෙනවා. එහෙමනම් අද බෞද්ධ කොඩිය භාවිතා කරන්නේ මොකටද? රෙදි කෑලි වලින් මහල සල්ලි එකතු කරගන්න සල්ලි හොයන්න විකුණනවා. එහෙනම් බුද්ධ ශාසනය වෙළඳ ව්‍යාපාරයක් නෙමෙයි. බුද්ධ ශාසනය කියන්නේ මනස දියුණු කරන ප්‍රතිපත්ති මාලාවක් පෙන්වලා දෙන මනස දියුණු කරන්නට ඒ ප්‍රතිපත්ති මාලාවට යොමු වෙන ඇට කරුණු කාරණා ඉතා ගැඹුරු නිසා උදාහරණ සහිතව උපමා උපමේය සහිතව පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඒ උපමා උපමේය සහිතව පැහැදිලි කිරීමේදී යොදා ගන්න ලබන දේවල් මේ කූට ව්‍යාපාරිකෝ ඒවා මුදලට අලෙවි කරන්න පටන් අරන් තියෙනවා. මෙන්න මේ ජාවාරංකාර ලෝකයෙන් ඈත් වෙලා ප්‍රතිපත්ති ශාසනය තුළින් ගොඩනගෙන ප්‍රතිඵල ලබා දීමයි DSM බලය කියන්නේ. ඒක නිසා ඊළඟට සම්බුද්ධ ශාසනය තුළ පැහැදිලි කරන තවත් කාරණයක් තමයි අවසාන වශයෙන් පැහැදිලි කරන කාරණයක් තමයි DSM බලය DSM ශක්තිය. මේ DSM ශක්තිය කියන්නේ එතකොට ජලය වගේ ලෝකයට ජලයෙන් ඕනෑම කොයිතරම් නරක දෙයක් වුණත් පිරිසිදු කරන්න පුළුවන්. ජලයට කොයිතරම් නරක දේවල් සෝදලා හැරියත් ජලය විසින්ම පිරිසිදු වෙන ශක්තියක් තියෙනවා. ඒක නිසා DSM බලයත් එහෙමයි. ලෝකේ කොයිතරම් දෙනෙක් කොතරම් අපහාස නින්දා කළත් කොතරම් වැරදි කළා කියලා කිව්වත් ලෝකයට එවැනි චේතනාම් වික්කවේ කම්මං වදාම් චේතනාවෙන් කිසිම අකුසල කර්මයක් පාප කර්මයක් කරලා නැති නිසා DSM බලයට පුළුවන් ඒ ශක්තියෙන් මේ සියල්ල පිරිසිදු කරගන්න. ඒ වගේම බුද්ධ ශක්තිය DSM ශක්තිය කියන්නේ මම පැහැදිලි කළා බුද්ධ ශක්තියේ තියෙන දෙයක් තමයි රැස්වලල්ලක් දිහා බැලුවාම ඔයගොල්ලෝ දන්නවා ඒ ලෞකික රැස්වලල්ලක් දිහා බැලුවත් ඒ රැස්වලල්ල ඈතට විහිදෙනවා. නැවතත් Tamanගේ හිස ප්‍රදේශයට බුදුරජාණන් වහන්සේගේ හිස ප්‍රදේශයට ඇකිලෙනවා. එහෙනම් බුද්ධ ශක්තියත් මේ විදිහට තමයි DSM බලය ලෝකේ පැතිරෙනකොට සුවපත් වෙනවා. සැප ලබන්න පුළුවන් වෙනවා. කාටද? මේ බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරන සීල සමාධි ප්‍රඥා දියුණු කරන අයට. ඒ විහිදෙනකොට බුදුගුණ බලය පැතිරෙනකොට දුක් කරදර වලට බාධා පැමිණෙන්නේ දුක් කරදර වලට භාජනය වෙන්නේ කවුද? ලෝකේ පස්පව් දස කුසල් කරන අය. නමුත් ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේට පුළුවන් තමන් ලෝකෙට විහිදපු ශක්තිය නැවතත් තමන් කරා එකතු කරගන්න. තමන් කරා එකතු කරගන්න කොටත් එන්නේ මොකද්ද? බුදුගුණ බලය පැතිරීමක්. ඈත ඉඳලා තමන් ඉන්න දිහාවට බුදුගුණ පැතිරෙන කොට අන්න දෙවෙනි වතාවටත් පස්පව් දස කුසල් කරන අයට දුක් කරදර ඇති වෙනවා. ඒ වගේම තමයි පස්පව් දස කුසලෙන් ඈත් වෙලා දස කුසල් කරන අයට සැපසේ ජීවත් වෙන්න පසුබිම සකස් වෙනවා. එහෙමනම් දැන් මේ ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු ගමන් මඟ ලෝකයේ ලෞකික ලෝකයේ දිහා බලනකොට පුරපක්ෂය සහ අවපක්ෂය කියලා ලෞකික ලෝකයේ ගමන් මාර්ග දෙකක් තියෙනවා. පුරපක්ෂයේදී හොඳ වැඩ කරනවා. හොඳ වැඩ කරලා හොඳ දේ පිළිබඳ සිහිපත් කරලා කටයුතු කරනවා. එහෙමනම් මේ පුරපක්ෂය ගෙවිලා ගියා. ඊයේ දවසින් ඉවරයි පුරපක්ෂය 28 වෙනිදා පුරපසළොස්වක පෝය. පුරපසළොස්වක පෝය දවසේ 8 වෙනි බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගේ චිත්ත ශක්තිය අනුව ක්‍රියාත්මක කළා DSM බලයේ DSM චිත්ත ශක්තිය. ඊළඟ දැන් මේ අවපක්ෂයේදී මොකද්ද වෙන්නේ? මිනිස්සුන්ට ලෞකික ජීවිත ගත කරන මිනිස්සුන්ට දුක් කරදර ඇති වෙනවා. හැබැයි මේ පුරපක්ෂයත් අවපක්ෂයත් දෙක බලපාන්නේ නැත්තේ ලෝකෝත්තර ගමනක් යන කෙනෙකුට පමණයි. එහෙනම් DSM බලය කියන්නේ DSM ශක්තිය කියන්නේ සැබෑ DSMට මේ පක්ෂ දෙකම පුරපක්ෂය අවපක්ෂය දෙකම එකයි. එහෙනම් දැන් මේ අවපක්ෂයේදී ලෞකික DSM බලයෙන් හොඳ වැඩක් කරනවා. චෛත්‍ය කොටක් පලඳනවා. එහෙමනම් හැබැයි ඒක සාර්ථක වෙන්නේ නැහැ. මොකද සාර්ථක වෙන්නේ නැත්තේ ලෝකයට රටට දුක් කරදර ඇති වෙන්න පුළුවන්. මොකද අවපක්ෂය අරමුණු කරගෙනයි මේ හොඳ වැඩේ කරන්නේ. මීට කලින් දවසක මේ ස්ථානට පැමිණිය අනුර කියලා මහත්මයෙක් මම මුලින් හැමදාම සඳහන් කරපු කාරණය තමයි අනුර කියන නමටත් මම ගරු කරනවා. ඒක නිසා අනුර කියලා කෙනෙක් කොහේදී දැක්කත් එතුමාට ඒ පුජ්‍යලයාට මං උදව්වක් උපකාරයක් කරනවා. ඒ අනුර කියන මහත්මයා පැන්නේ පහුණු මාසේ 10 වෙනිදාට ඒ විවෘත කිරීමක් පිළිබඳව පැහැදිලි කරන්න. ඒ මේ මාසේ එතකොට 10 වෙනිදා තිබුණේ
පුරපක්ෂය නෙමෙයි අවපක්ෂයේ ඉදිලා තිබුණේ. එතකොට බුදුරජාන් වහන්සේගේ බුදුදහමට අනුව ජීවත් වෙන කෙනෙක් නොවන නිසා මේට කලිනුත් මේ ස්ථානට ඇවිල්ලා මේ හොඳ ධර්මය අරගෙන ගිහිල්ලා ඒ තුලින් සැප ලබලා නමුත් මිත්‍යා දෘෂ්ටියම යන නිසා හොඳ දේ දැනගත්තත් දැනට වැරදි මගේම යන නිසා ඒ පුද්ගලයාට ලෝකෝත්තර ශක්තිය ලබා ගන්න බැරි බව මම දැනගත්තා. ඒක නිසා එතුමාට මම පැහැදිලි කරලා දුන්නා මේ අවපක්ෂයේ මේ වගේ වැඩ සුභවාදී වැඩ කරන්නේ නැහැ. ලෞකිකත්වය තුළ ජීවත් වෙන අයට ලෞකික බලවේග බලපානවා. ඒවෙන් කරදර බාධක එන්න පුළුවන්. ඒක නිසා මේ ලෞකිකත්වය තුළ ජීවත් වෙන අය ලෞකික ගමන් මඟ පිළිබඳව අවබෝධයක් ඇතුව කටයුතු කරන්න ඕනේ. ඒ විදිහට පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම තමයි දැන් අදත් පැහැදිලි කරන් තියෙන්නේ ලංකාවම නියෝජනය කරමින් මේ විදිහට චෛත්‍ය කොටක් පන්දනවා කියන එක පුරපක්ෂයේ කෙරෙන්න ඕනේ. ලැබෙන ආරංචි වල හැටියට නම් පුරපසළොස්වක පොයේ පසු වුණාට පස්සේ කරන බවයි දැනගන්න ලැබුණේ. එහෙම කරනවා නම් ඒක අසුබ කාරණයක් වෙනවා. ලෝකෝත්තර ධර්මය තුල පිහිටලා ඉන්න කෙනෙකුට නම් ඒ දියසෙන් බලය තුලින් අසුබ දේවල් සුබ කරන්න පුළුවන්. ඒක නිසා සුබ දේවල් වැඩියෙන් සුබ තත්වයට පත් කරන්න පුළුවන්. නමුත් ලෞකිකත්වයට එවැනි ශක්තියක් බලයක් නැහැ. ඒක නිසා මේ අවස්ථාවේදී පැහැදිලි කරන්න ඕනේ මේ චෛත්‍ය කොත පලන්දනවා කියන එකෙන් සිද්ධ වෙන්නේ දැන් අරමුණු කරගන්න ඕනේ මොකද්ද රුවන්වැලිසෑය නොයෙකුත් චෛත්‍යවල පොත් පැලඳීම නෙමෙයි මේ සිද්ධ වෙන පාඩුවෙන් බලක්ව ගන්න ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු මාර්ගයට එන්න ඕනේ. මාර්ගය පෙන්වලා දීපු චෛත්‍යයක් හදාගෙන වැඳ ඉන්න එක අතහැරලා දාලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු විදිහට තමන්ගේ සිත දියුණු කරන්න ඕනේ. සිත දියුණු කරලා ඒ කොත පෙන්눔 කරලා තියෙන්නේ සෝවාන් සකදාගාමී අනාගාමී අරියත් වෙන මාර්ගඵල ආරම්භ කරගෙන කටයුතු කරන එක සිංහල බෞද්ධ ජනතාව එහෙමනම් ආජීව අෂ්ටමික සීලය සමාදන් වෙලා තමන්ගේ සිත කය වචන සංවර කරගෙන සීලයක පිහිටවලා ලෝතර බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු දස කුසල සීලයේ පිහිටලා ජීවිතය ආරම්භ කරන්න ඕනේ. එහෙම ආරම්භ කරාම විශාල පිරිසක් නියෝජනය කරමින් නායකත්වයෙන් සිදු කරන මේ ලෞකික කටයුත්තෙන් එන අසුබ ඵල වළක්ව ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ලංකාවට පමණක් නෙමෙයි ලෝකයේ මනුස්ස ප්‍රජාවට වෙනුවෙන් බුද්ධ ශාසනය ලංකාවේ පවතින්නේ. එහෙනම් ලංකාවේ බුද්ධ ශාසනය හරියට ක්‍රියාත්මක කරනකොට ලෝකෙට මේකේ පිහිට ලැබෙනවා. ලංකාවේ බුද්ධ ශාසනය වැරදියට ක්‍රියාත්මක කරනකොට ලෝකෙට මේකේ අනිතු විපාක ලැබෙනවා. එහෙනම් ලෝකවාසී ප්‍රජාවටම කරුණාවෙන් මෛත්‍රියෙන් කරන්න පුළුවන් දෙයක් තමයි ලංකාවාසී ජනතාවට නිවැරදි පැහැදිලි පිරිසිදු බුදුදහම ක්‍රියාත්මක කරමින් දියසෙන් බලය උතුම් සම්බුද්ධ ශාසන ප්‍රතිපත්තියට අනුගත වූ දියසෙන් බලයට යොමු වෙලා මිත්‍යා දෘෂ්ටික ලෞකික දියසෙන් නමින් රංගපාන බලපෑම් වලට එකතු වෙන්නේ නැතුව සම්බුද්ධ ශාසන ප්‍රතිපත්තියෙන් සංසීම ලබා ගැනීම මේ අනුව කටයුතු කරන්න අවස්ථාව උදා කරගන්න සෑම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා. මාර බලවේග මිසදිත බලවේග භූත බලවේග තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්ම විද්වංසනීය වී දුරින් භූත වී ගොස් තුනුරුවන්ගේ අපරිමිත ගුණ බලයෙන් සෑම මනුස්සයෙකුම චිත්ත සංතාන ප්‍රභාස්වර තත්වයට පත් වෙලා උතුම් බුදු ගුණ බලයට උතුම් බුදු දහමේ බලයට චිත්ත ශක්තිය යොමු වෙලා චිත්ත චෛතසික ශක්තිය යහපත් වූ කුසල චෛතසික ගොඩනගෙන තත්වයට පත් වෙලා ඒ චෛතසික යහපත් වූ චෛතසික තුළින් තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගෙන අන්‍යයන්ගේ ජීවිතත් ආලෝකමත් කරමින් තුන්ලොව සුවපත් වෙන උතුම් බුදු ගුණ බලයෙන් प्रतिपत्ति शासने पर्याप्ति शासने प्रतिपत्ति शासन प्रतिपत्ति शासन प्रतिवेद शासन යොමු වෙලා උතුම් සම්බුද්ධ ශාසනික ශක්තියෙන් සූපත් වීමට ශක්තිය බල ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් මේ සඳහන් කරපු විදිහට නිවන අරමුණු කරගෙන යන සිංහල බෞද්ධ ජනතාවක් ලංකාවේ ගොඩනගේවා. ඒ තුලින් අසෙසු සියලු ආගම් අදහන ජනතාවට බලපාන ගැටලු කරදරකාරී ප්‍රශ්න निराकरणे කරගෙන සැනසිලිදායක ගමන් මඟකට අවතීර්ණ වීම ශක්තිය වල ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි සෑම දිනකටම තුනුරුවන් සරණයි.